සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ත්ම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. උතුම් වූ ධර්ම දානයාගේ අනන්ත ආශිර්වාදයෙන් ආනිසංසයෙන් ධර්ම ශ්‍රවණානිසංසයෙන් ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරනවා.
පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ පේතවත්තු පාළියේ සඳහන් වන උබ්බරි වර්ගයේ 5 වෙනි පේතවත්තුව මූලික කරගෙන ධර්මදේශනාව සිද්ධ කරන්න. මේ උබ්බරි වර්ගයේ සඳහන් වෙන 5 වෙනි පේතවත්තුව තමයි අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ අදින්න පුබ්බක කියන මිත්‍යා දෘෂ්ටික ලෝභ බමුණෙකුගේ පුතෙකුගේ නමින් ඔහු අරමුණු කරගෙන දේශනා කොට වදාළ මට්ට කුණ්ඩලී පේතවත්තුව. මට්ට කුණ්ඩලී කියන නම සමහර වෙලාවට ඇහෙනකොටම කාරණාව බොහෝ දෙනා දන්නවා වෙන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ අදින්න පුබ්බක කියන බොහෝම ධනවත් උපභෝග පරිභෝග සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච නමුත් ඊ타ත්ම ලෝභ සහගත මසුරු සිත් ඇති බ්‍රාහ්මණෙක් ජීවත් වුණා. තුනුරුවන් කෙරෙහි කිසිම පැහැදීමක් ඔහු තුල තිබුණේ නැහැ. තුනුරුවන් කෙරෙහි පහදින්න ඔහුට උවමනාවක් තිබුණෙත් නැහැ. මේ අදින්න පුබ්බක කියන බ්‍රාහ්මණයා තමන්ගේ එකම පුතෙක් හිටියා. ඒ පුතාටවත් යටත් පිරිසෙන් බ්‍රාහ්මණ පුතෙකුට තිබිය යුතු සැප සම්පත් ටිකවත් දුන්නේ නැති තරම් මසුරු පුද්ගලයෙක්. නිතර නිතර පුතාට කතා කරලා කරපු අවවාදයක් නම් තිබුණා. ඒ අවවාදය තමයි ශ්‍රමණ බවත් ගෞතමයන් කෙරෙහි පහදින්න එපා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් කෙරෙහි පහදින්න එපා. ශ්‍රමණ බවත් ගෞතමයන් සරණ යන්න එපා. මෙන්න මේ වාගේ අවවාද නිතර නිතරම ලැබුණා. තාත්තගෙන් එහෙම අවවාදයක් නිතර ලැබෙන නිසා අදින්න පුබ්බක බ්‍රාහ්මණයාගේ පුතණුවන් වෙච්ච මේ මට්ට කුණ්ඩලීටත් තුනුරුවන් පිළිබඳව තිබුණේ අප්‍රසාදයක්. මේ දරුවගේ නම කුණ්ඩලී. ඉතින් මේ තරම් ධනෙ තිබිච්ච මේ මහා බ්‍රාහ්මණයා කොයි තරම් ලෝභයිද කියන කාරණාව පැහැදිලි වෙන එක තැනක් තමයි තමන්ගේ එකම පුතාට පැළඳ ගන්න ආභරණ දෙකක් හදලා දෙන්න තරම් ඔහු කාරුණික වුණේ නැහැ. මොකද එහෙම ආභරණ හදවන්න ගියා නම් රන් කරුවෙකුට මුදල් ගෙවන්න සිද්ධ වෙයි කියන අකමැත්තක් ඔහු ළඟ තිබුණා. ඒ නිසා තමන්ම රන් කෑලි දෙකක් අරගෙන තමන්ම ඒක තලලා බිදලා පුතාගේ කන් දෙකේ එල්ලලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි පස්සේ කාලේ මට්ට කුණ්ඩලී බවට පත් වුණේ කියලා සඳහන් කරනවා. මට්ට කුණ්ඩලී තරුණ වයසට ආසන්න වෙමින් හිටියා. හැබැයි හදිසියේම මට්ට කුණ්ඩලී අසනීප වුණා. එකම පුතා එකම දරුවෙක් ඉන්න මව්පියෝ තමන්ගේ එකම දරුවා ආරක්ෂා කරගන්න කොයිතරම් වෙහෙසෙනවද? කොයිතරම් මහන්සි වෙනවද? සිල් රැකිය යුතු ආකාරයේ පිළිබඳව උදාහරණ දක්වන කොටත් කරුණාකාරණා කීපයක් පැහැදිලි කරනකොට පින්නතේ මේ කතාවත් කියනවා. මොන වගේ කතාවක්ද? එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා රැකගන්න කොයිතරම් වෑයමක් කරනවද? ආරක්ෂා කරගන්න මොනතරම් ප්‍රයත්නයක යෙදෙනවද? තමන් සමාදන් වෙච්ච සිල්පදේ ආරක්ෂා කරගන්නත් එසේම වෑයම් කරන්න කියලා. ඉතින් මේ කාරණාවන්ගෙන් අපිට පේන්නේ එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට කොච්චරනම් සලකනවද කියලා. නමුත් මේ බමුණටත් ඉන්නේ එකම පුතයි.
දැන් පුතා අසනීපයි. නමුත් පුතාට බේත් හේත් ටිකක් කරන්න කම්මැලි. මොකද බෙද මහත්වරුන්ට මුදල් ගෙවන්න වෙයි කියලා. මුදල් වියදම් වෙන නිසා තමයි පුතාට බේත් කරන්නේ නැත්තේ. ඉතින් ක්‍රමක්‍රමයෙන් රෝගේ උත්සන්න වුණා. හැබැයි අන්තිම වෙලාවේ වේද ඇදුරේ ගෙන්නලා පුතාව පරීක්ෂා කෙරෙව්වා. නමුත් ඔහු දැනගත්තා මේ දරුවට දැන් බෙහෙත් කරලා සනීප කරන්න බෑ කියලා. ඒ නිසා වෛද්‍යවරයා දරුවට ප්‍රතිකාර කරන එක අත්හැරලා දාලා යන්න ගියා. අදින්න පුබ්බක බ්‍රාහ්මණයා කල්පනා කළා දැන් මේ දරුවා නොබෝ දවසකින් මැරෙනවා. ගේ ඇතුලේ හිටියොත් මරණයට පත්වෙච්ච දරුවා බලන්නේ නාය මේ ගේ ඇතුලේ ගොඩ ගහලා තියෙන රන් රිදී මුතුමැණික් දකිනවා. එතකොට මේ මිනිස්සු හිතනවා මේ තරම් ධනස්කන්ධයක් තිබිලත් එකම පුතාට වෙදකම් කරගත්තේ නෑනේ කියලා. අනිත් එක මේ මලකඳ ගෙයින් එළියට ගන්නත් අපහසුයි. මේ කාරණා කල්පනා කරලා එළියේ ස්තූපෝක වගේ තැනක ගේ දරුවා ගෙනල්ලා දාලා තිබ්බා. ඉතින් වැඩි දවස් යන්නේ නැහැ. ඔහු ඊටාම මරණාසන්න තත්වයෙන් ඉන්නේ. නමුත් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්නතුනේ එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන උදෑසනක මේ මට්ට කුණ්ඩලීව දැක්කා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ කල්පනා කළේ මේ මට්ට කුණ්ඩලීව මම දැක්කේ මොන කාරණාවක් නිසාද? මගේ නුවණැසට කරුණාවට ඔහු පාත්‍ර වුණේ මොන හේතුවක් නිසාද? මව මුණ ගැහුනොත් මොහුටත් තව කොපමණ පිරිසකටත් යහපතක් සැලසෙයිද කියන කාරණාව අදිෂ්ඨාන කරාම භාග්‍යතුන් වහන්සේ දන්නවා මට්ට කුණ්ඩලී තව මොහොතකින් මැරිලා නිරයේ උපදින්න කරුණු කාරණා සැකසෙලයි තියෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දැක්කොත් හිතේ උපදින චිත්ත ප්‍රීතිය නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් මරණයෙන් පස්සේ දෙව්ලොව උපදිනවා. දෙව්ලොව උපදින මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයෙක් හැටියට සොහොනට ඇවිල්ලා තමන්ගේ මලකඳ ආදාහනය කරලා ඒ වෙනුවෙන් අඬ ඉන්න තමන්ගේ තාත්තා තිසරණ සහිත පංචශීලයේ පිහිටවලා ඔහුත් සමග මම ගාවට එනවා. හැබැයි අදින්න පුබ්බක බමුණා ජේතවනාරාමයට එනවා දකින්න තවත් බොහෝ පිරිසක් ඔහු පස්සෙන් ජේතවනාරාමයට එනවා. එදාට කරන අනුශාසනාවෙන් අති විශාල පිරිසකට ධර්මාවබෝධය කරගන්න පුළුවන්. ඒ නිසා මට්ට කුණ්ඩලී ජීවත් වෙන නිවස පැත්තෙන් අද දවසේ පිණ්ඩපාතේ වැඩිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා. මට්ට කුණ්ඩලීටත් අනුකම්පා කරනවා. මට්ට කුණ්ඩලීගේ තාත්තටත් අනුකම්පා කරනවා. ඔවුන් දෙදෙනා නිසා තවත් විශාල මහ ජනතාවකට යහපත වෙන එක පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේගේ සතුටක් තියෙනවා. ඔවුන් කෙරෙහිත් අනුකම්පාවක් තියෙනවා. එදා උදේ කාලේ පින්නතුනි සුදුසු වෙලාවට පාත්‍රා සිවුරු අරගෙන විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවරට පිණ්ඩපාතේ වඩින්න පිටත් වෙලා මේ අදින්න පුබ්බක බ්‍රාහ්මණයාගේ නිවස තියෙන වීදිය ඔස්සේ වැඩම කරනවා. එහෙම වැඩම කරලා අදින්න පුබ්බක බ්‍රාහ්මණයාගේ මාලිගාව ඉදිරිපිට භාග්‍යතුන් වහන්සේ නතර වුණා. නතර වෙලා ෂඩ්වර්ණ බුද්ධ රශ්මි ධාරා අදින්න පුබ්බගේ නිවස පැත්තටත් මුදා හැරියා. හාත්පසින් බුද්ධ රශ්මිය විහිදෙනවා. විශේෂ රශ්මියක් මුදා හැරියා. මට්ට කුණ්ඩලී ඉන්නේ එළියේ. බුදුරජාණන් වහන්සේට මට්ට කුණ්ඩලී පේනවා. නමුත් මට්ට කුණ්ඩලී තාම බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ.
නමුත් මේ විශේෂ රශ්මි කදම්බේ ආශ්චර්යමත් ආලෝකය දැකපු මට්ට කුණ්ඩලී මෙවන් ආලෝක ධාරාවක් කොහෙන් ආවද? මොකද්ද මේ ආලෝකය කියලා බොහොම අමාරුවෙන් නමුත් එහෙ මෙහෙ බලන වෙලාවේ ඔහුට එකපාරම දකින්න ලැබුණා නිවස ඉදිරිපිට මාර්ගයේ නතර වෙලා ඉන්න බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් මට්ට කුණ්ඩලීට හිතෙනවා සූර්යයට වඩා තේජස් ඇති, චන්ද්‍රයට වඩා සෞම්‍ය ගතිගුණ ඇති, සියලු බ්‍රාහ්මණයන්ට වඩා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට වඩා සිල්වත් ගුණවත් වෙච්ච උසස් වෙච්ච ඒ ශ්‍රමණ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මට කෙරෙහි මා කෙරෙහි අනුකම්පාවෙන්ම මා සොයාගෙනම වැඩම කළාද කියන කාරණාවෙන් මටම පිහිටවීම සඳහා මටම අනුකම්පා කරලා මා වෙනුවෙන්මයි උන්වහන්සේ වැඩම කරන්න ඇත්තේ. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වෙච්ච 216ක් මංගල ලක්ෂණ, 80ක් අනු ව්‍යංජන ලක්ෂණ, මේ මංගල ලක්ෂණයන්ගෙන් ව්‍යංජන ලක්ෂණයන්ගෙන් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත වෙච්ච කේතු මාලා ලංකාරයෙන් ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් මනාව තේජාන්විත වෙච්ච ස්වර්ණ වර්ණයෙන් බැබලෙන කරුණාව පිරිච්ච භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවත් මුව මඩලත් දැකපු මට්ට කුණ්ඩලීට ඇති වුණේ දරා ගන්න බැරි සතුටක්. ඒ සතුට කොපමණද, ප්‍රීතිය කොපමණද, මේ තරම් අසාධ්‍ය තත්වයේ ඉඳගෙනත් මට්ට කුණ්ඩලීගේ දෑත බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන එකතු වුණා. ඔහු අංජලී කර්ම කළා. ඒ කියන්නේ දසංගිලි එකතු කරලා භාග්‍යතුන් වහන්සේට හිතින් වන්දනා කළා. නැගිටලා දන ගහලා වඳින්න පුළුවන් මට්ටමක ඔහු හිටියේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ දැනගත්තා මට්ට කුණ්ඩලීට සුගතියේ උපදින්න මෙය ප්‍රමාණවත්. හිතේ ඇති වුණ චිත්ත ප්‍රීතියත් අංජලීකරණයත් සුගතිය උපදින්න ඔහුට හොඳටම ප්‍රමාණවත්. ඒක දැනගත්ත භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක එතනින් බැහැර වෙලා පිණ්ඩපාතයට වැඩම කළා. ටික වෙලාවක් යනකොට මට්ට කුණ්ඩලී මරණයටපත් වුණා. නමුත් ඒ මොහොත වෙනකොටත් භාග්‍යතුන් වහන්සේ දැකලා හිතේ ඇතිවෙච්ච ප්‍රීතිය අඩු වෙලා තිබුණේ නැහැ. ඒ ප්‍රීති වේගයෙන්ම මෙලවින් සමුගන්නවත් එක්කම තව්තිසාවේ 12 යොදුන් පමණ විශාල විමානයක ඔහුට දිව්‍යමය උපතක් ලැබුණා. මේ ධර්ම දේශනාව තුළින් අපි තහවුරු කරන්න උත්සාහ කරන එක කාරණාවක් මෙතන. අපි දේශනාව අවසානයේදී ටිකක් සාකච්ඡා කරමු. ඊළඟට මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා බැලුවා මං මොන වාගේ පින්කම් කරපු නිසාද මේ තරම් ආශ්චර්යමත් දිව්‍ය විමානයක් සහිතව මේ දිව්‍ය ලෝකෙ උප්පත්තිය ලැබුවේ. ඔහුටම වැටහෙන්න පටන් ගත්ත දිව්‍යමය ඥාණයෙන් මං කරගත්ත කිසිම කුසල කර්මයක් නැහැ. සමාදන් වෙච්ච සීලයක් නැහැ. දුන්න දානයක් නැහැ. වෙනත් අතිරේක කුසල කර්මයක් නැහැ. තුනුරුවන් කෙරෙහි පැහැදීමක් තිබුණෙත් නෑ මුල් කාලේ. නමුත් මම දෙව්ලොව ආවා. කොහොමද මට දෙව්ලොව එන්න මග හැදුනේ? දිව්‍යමය ඥාණයට වැටහෙනවා මරණාසන්න වෙලා අන්තිම වෙලාවේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ පිළිබඳව ප්‍රීතිය ඉපදිලා ඒ චිත්ත ප්‍රීතියෙන් යුක්තව
දසැඟිලි එකතු කරලා වන්දනා කරපු කුසල කර්මය තමයි මම දෙව්ලොවට එව්වේ. ඊට පස්සේ නැවත කල්පනා කළා දැන් කෝ එදා මගේ පියාණන් හැටියට හිටපු අදින්න පුබ්බක බ්‍රාහ්මණය මට්ට කුණ්ඩලි දැක්කා. කුණ්ඩලිගේ දේහය මෘත ශරීරයේ සොහනට ගෙනලා ආදාහනය කරලා පහුවදා. ඒ සොහනට වෙලාම පුතා නැති වුණ දුකට අඬ අඬා ඉන්න බ්‍රාහ්මණය. කුණ්ඩලී කල්පනා කළා එකම පුතා මැරුණ දුකට මොහු දැන් සොහනට වෙලා අඬනවා. නමුත් පුතා ජීවත් වෙලා ඉන්න කාලේ බේත් හේත් ටිකක් අරන් දෙන්න තරම්වත් කරුණාවක් ඔහුට තිබුණේ නැහැ. මේ වෙලාව බොහෝම වටිනවා. අදින්න පුබ්බක බ්‍රාහ්මණයා සංවේගයට පත් කරලා බුදුරජාණන් වහන්සේ ළඟට යොමු කරවලා ඔහුත් සුගතිගාමී පුජ්‍යලයක් බවට පත් කරන්න කටයුතු කරන්න හොඳ වෙලාව. එහෙම හිතලා මට්ට කුණ්ඩලීගේ වේශයෙන්ම මේ සොහනට ඇවිල්ලා අදින්න පුබ්බක බ්‍රාහ්මණයා යම් තැනකද ඒ ආසන්නයට වෙලා ඔහුත් අඬන්න පටන් ගත්තා. පුතා නැති දුකට අඬාඬ හිටපු අදින්න පුබ්බක තමන් සමීපයේ ඉඳගෙන අඬන අනිත් පුද්ගලයා දැකලා ඔහු ළඟට ගිහිල්ලා කතා කළා. කතා කරලා අහනවා මොකටද අඬන්නේ කියලා. ඒ පුද්ගලයා කියනවා මට ලැබිලා තියෙනවා ස්වර්ණමය වූ රතයක්. ඒක රන්වන් පාටින්ම බැබලෙනවා. නමුත් ඒ රතේට රෝද දෙකක් නැහැ. ඒ රත චක්‍ර නැති දුකට මං අඬනවා කියලා. අදින්න පුබ්බක බ්‍රාහ්මණය කියනවා ඔබට අවශ්‍ය රෝද දෙකක් නම් මම මේක දෙන්නම්. රන්වන් වූ රතේට රන්වන් රෝද නම් රන්වන් රෝද, රිදී වලින් නම් රිදී වලින්, මුතුමැණික් වලින් නම් මුතුමැණික් වලින්, ලෝහිතාංග වලින් නම් ලෝහිතාංග වලින් ඔබට ඒ ඕනෑම જાතියකින් රෝද දෙකක් මම දෙන්නම් කියලා. මට්ට කුණ්ඩලී කල්පනා කළා එදා මට බෙහෙත් ටිකක් අරන් දෙන්න කතා කරපු නැති මොහු අද කැමති ඕනෑම රන් රිදී මුතුමැණික් වලින් රෝද දෙකක් මට දෙන්න ලෑස්ති. මොහු සංවේගයට පත් කරන්න හොඳම අවස්ථාව නැවතත් මේකයි කියලා කල්පනා කරලා එහෙම හිත හිත ඉන්නකොට මේ අදින්න පුබ්බක අහනවා රෝද කොයි වගේද? නැත්නම් මට්ට කුණ්ඩලිය අහනවා කොයි වාගේ රෝද දෙකක් මට දෙනවද කියලා. ඒ වෙලාවේ අදින්න පුබ්බක කියනවා ඔබ බලාපොරොත්තු වෙන්නේ යම් තරමක්ද? ඔබ ඉල්ලන්නේ යම් ප්‍රමාණයකින්ද? ඒ ඉල්ලන ඕනෑම ප්‍රමාණයකින් ඒ රෝද දෙක ඔබට දෙන්න මම සූදානම් කියලා. අදින්න පුබ්බක බ්‍රාහ්මණයාගේ කතාව අහගෙන ඉඳලා මට්ට කුණ්ඩලී කියනවා මගේ රතයට ගැලපෙනම රෝද දෙක තමයි තේජස් විහිදවන සූර්යයයි සොමිගුණයෙන් පිරිච්ච චන්ද්‍රයයි. ඒ දෙක ලැබෙනවා නම් මගේ රතේට ඒක තමයි මගේ පැතුම කියලා. මේ වෙලාවේ අදින්න පුබ්බක බ්‍රාහ්මණය සඳහන් කරනවා ඔබ මැරිලා යාවි. නමුත් ඔබට කවදාවත් බලාපොරොත්තු වෙන රෝද දෙක නම් නොලැබේවි. ඔබ මහා අඥාන පුද්ගලයෙක් කියලා. ඒ වෙලාවේ මට්ට කුණ්ඩලිය අහනවා හිරු උදේට නැගෙනවත් පේනවා. හිරු ගමන් කරනවත් පේනවා. හිරු බැහැලා යනවත් දකින්නවා. හඳ නැගෙනවත් පේනවා. හඳ ගමන් කරනවත් පේනවා. හඳ බැහැලා යනවත් පේනවා. එතකොට මේ චන්ද්‍ර සූර්ය කියන වස්තුන් දෙක මේ ආකාශයේ දකින්න ලැබෙනවා.
යම් කෙනෙක් දකින්න ලැබෙන දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඔහු කොයි වගේ කෙනෙක්ද? හැබැයි මේ ලෝකේ තව කෙනෙක් ඉන්නවා කවදාවත් නොලැබෙන ආයේ කවදාවත් දකින්න නොලැබෙන දේවලුත් ප්‍රාර්ථනා කරනවා. දකින්නත් නැති ලැබෙන්නෙත් නැති දේවල් ප්‍රාර්ථනා කරනවා. දකින්නත් නැත්තම් ලැබෙන්නෙත් නැත්තම් ඒ දේ ප්‍රාර්ථනා කරන පුද්ගලයාද ලොකුම මෝඩයා? දකින්න තියෙන ගමන් කරනවා දකින්න හැම වෙලාවෙම උදේ හවස පේන වස්තුවක් ඉල්ල ප්‍රාර්ථනා කරන කෙනාද මෝඩයා? එහෙම අහපුවාම බ්‍රාහ්මණයා කල්පනා කළා මොහු කියන කතාවේ ඇත්තක් තියෙනවා. දකින්නත් පේන්නත් නැති දෙයක් වෙනුවෙන් හඬන වැළපෙන කෙනා දකින්න පේන්න තියෙන දෙයක් ඉල්ල අඬන කෙනාට වඩා අඥානයි මෝඩයි. සඳහන් කළා වැටහුණා. ඔබේ කතාවෙන් මම තේරුම් ගත්තා. මෙතන ඔබට වඩා බාලයා මමමයි කියලා. එහෙමත් ප්‍රකාශ කරලා අදින්න පුබ්බක බ්‍රාහ්මණය අහනවා හැබැවින්ම ඔබ කවුද කියලා. දැන් හැබෑම දිව්‍ය ස්වරූපයෙන් පෙනී ඉන්නවා. එතකොට තමයි අහන්නේ ඇත්තටම ඔබ කවුද? ඒලයි මට්ටකුණ්ඩලී සඳහන් කරනවා යම් මොහොතක මේ සොහොනට ඇවිල්ලා ඔබ යම් කෙනෙක් වෙනුවෙන් අඬන්න පටන් ගත්තද? බ්‍රාහ්මණතුමනි ආන්ගේ ඔබ අඬන්නේ මම වෙනුවෙන් තමයි කියලා. මම තමයි ඔබේ පුත්‍රයා. මම තමයි මට්ටකුණ්ඩලී කියලා. බමුණට පුදුම සතුටුයි. ඒ වගේම බමුණට හරි පුදුමයි. ඒ සතුටත් එක්කම පුදුම සහගත සිතින් යුක්තව අදින්න පුබ්බක බ්‍රාහ්මණයා මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයාගෙන් පින්නතුනි අහනවා ගෙදර ජීවත් වෙච්ච කාලේ නුඹට කිසිම ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. නුඹ දුන්න එකම දානයක් නැහැ. නුඹ ආරක්ෂා කරපු කිසියම් සීලයක් නැහැ. ශ්‍රද්ධාවක් නැතුව දන් දෙන්නේ නැතුව සිල් රකින්නේ නැතුව ඉඳලා උඹ කොහොමද දිව්‍ය ලෝකෙ ගියේ කියලා. අන් ඒ වෙලාවේ මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා අදින්න පුබ්බක බ්‍රාහ්මණයට කියනවා බ්‍රාහ්මණතුමනි ධනක් නුදුන් බව සීලයක් නොරැක්ක බව ඇත්ත. නිකම්ම ගෙවිලා ගියපු මගේ ජීවිතේ රෝගයෙන් පීඩා විඳලා මරණාසන්න වෙලා ඉන්න වෙලාවේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මට පිහිට වුණා. මගේ නිවස ඉදිරි පිටට වැඩපු උන්වහන්සේ බුද්ධ රශ්මි කදම්බයක් විහිදවලා උන්වහන්සේ දිහා බලන ස්වභාවයට මාව පත් කරලා උන්වහන්සේ නිවසේ ඉස්සරහ පිට වැඩ හිටියා. අනන්ත වූ බුද්ධ තේජසින් බැබලෙන කරුණාව මෛත්‍රිය වෑහෙන තමන් විසින්ම දමනය වෙච්ච චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත ධර්මයේ ලෝකයට දේශනා කරන සසර දුක් විඳින සත්වයා සංසාරයෙන් එතර කරවන සුගතියෙන් සුගතියට යොමු කරවන ඒ මහා ඍෂි වූ ශාස්ත්‍රුන් වහන්සේ මම දැක්කා. උන්වහන්සේ දැකලා හිතේ ඇතිවෙච්ච ප්‍රීති වේගයෙන් මම දසංගිලි එකතු කරලා වන්දනා කළා. මට දෙව්ලොව උපදින්න හේතුව වුණේ උන්වහන්සේ පිළිබඳව හිතේ ඉපදිච්ච පැහැදීමෙන් දසංගිලි එකතු කරලා කරපු වන්දනාවයි. මේක තමයි මං කරපු පින්කම. එහෙම කියලා
මේ දිව්‍ය පුත්‍රයා තමන්ගේ තාත්තට කියනවා බ්‍රාහ්මණතුමනි ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ ඔබත් බුදුරජාණන් වහන්සේව සරණ යන්න. උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර නෛර්යානික ධර්ම රත්නයත් සරණ යන්න. ඒ මහා ශාස්ත්‍රූන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශාසනය ඉදිරියට පවත්වන්නත් සසර දුක් විඳින අහිංසක සත්වයන් සසරින් එතර කරවන්නත් ගුණ පුරන උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යන්න. මේ උතුම් තුනුරුවන් සරණ ගිහිල්ලා උතුම් වූ පංචශීලයවත් ආරක්ෂා කරගන්න කියන කාරණාව බ්‍රාහ්මණතුමාට සඳහන් කරාම ඔහුටත් ඇති වුණේද පුදුමාකාර සතුටක්. දැම්ම බුදුරජාණන් වහන්සේ දකින්න යන්න ඕනේ කියලා ඔහුට අදහසක් ආවා. මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා තමන්ගේ තාත්තව තෙරුවනෙහි පිහිටෙව්වා. තෙරුවන් සරණ ගිය කෙනෙක් බවට පත් කළා. ඒ විතරක් නෙමෙයි මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා තමන්ගේ තාත්තා බුදුරජාණන් වහන්සේ දකින්න තැනට යන්න මෙහෙයුවා. තිසරණෙහි පිහිටලා පන්සිල් සමාදන් කරවලා බුදුන් දකින්න යන තැනට මෙහෙයුවා. බ්‍රාහ්මණයත් දිව්‍ය පුත්‍රයාට කතා කරලා කියනවා දිව්‍ය පුත්‍රයාණෙනි ඒ මහා ශාස්ත්‍රූන් වහන්සේ උන්වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික ධර්ම රත්නය උන්වහන්සේ ඇති කළ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය මම දිවි හිමියෙන්ම සරණ යනවා. අද ඉඳලා උතුම් වූ පංචශීලය මම මනාව ආරක්ෂා කරනවා. තෙරුවන් සරණ ගියපු සිල් රකින්න ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වෙනවා. එහෙම ප්‍රකාශ කරලා සිල්වත් කෙනෙක් හැටියටම බුදුරජාණන් වහන්සේ දකින්න යනවා. බුදුරජාණන් වහන්සේ දකින්න මේ බ්‍රාහ්මණය පින්නතුනි යනකොට මග දෙපස මිනිස්සු ප්‍රදේශයේ ජීවත් වෙන අය මේ කාරණාව ආරංචි වෙලා කල්පනා කරනවා තමන්ගේ එකම පුතාට බෙහෙත් වේලක් දෙන්න වියදම් කරපු නැති මේ බ්‍රාහ්මණයා ඒ තරම්ම මසුරුයි. ඒ තරම්ම මසුරු වෙච්ච අදින්න පුබ්බක බ්‍රාහ්මණයා අද බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. මෙවන් මසුරු පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ කොයිනි දහමක් දේශනා කරයිද? අපිත් යමු කියලා විශාල පිරිසක් බ්‍රාහ්මණයාගේ පිටිපස්සෙන් විහාරයට ළඟා වුණා. අදින්න පුබ්බක බ්‍රාහ්මණයා ජේතවනාරාමයට ඇතුල් වුණා. පිරිසත් ඇතුල් වුණා. අදින්න පුබ්බක බ්‍රාහ්මණයා කෙලින්ම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන හොයාගෙනම ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක වාඩි වෙලා අදින්න පුබ්බක අහනවා ස්වාමීනි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ ලෝකේ ජීවත් වෙන කාලේ කිසිම දානයක් දෙන්නේ නැතුව කිසිම සීලයක් ආරක්ෂා කරගන්නේ නැතුව වෙන වතක් පිළිවෙතක් පුරන්නේ නැතුව බණක් දහමක් අහන්නේ නැතුව ජීවත් වෙච්ච කෙනෙක්. ඔබ වහන්සේ වගේ උතුමෙක් දිහා දැකලා උතුමෙක් දිහා බලලා හිතේ ප්‍රීති වේගයක් උපදවගෙන දසංගිලි එකතු කරලා අංජලි කර්මයෙන් নমස්කාර කරාම එවන් අයට දෙව්ලොව උපදින්න තරම් ඒ කුසලයේ බලවත් වෙනවද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණය මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා මුණ ගැහිලා ඒ දිව්‍ය පුත්‍රයාගේ කතාව අහලා එහෙම අය දෙව්ලොව උපදිනවා කියන කාරණාවත් මනාව දැනගෙන
තවත් ඇවිල්ලා මගෙන් අහන්න මොකවත් ඔබට ඉතුරු තියෙනවද කියලා ඇහුවා. බ්‍රාහ්මණයා සඳහන් කළා එහෙමයි ස්වාමීනි එහෙමයි. කරුණු කාරණා සියල්ලම විමසලා දැනගත්තා. තවත් තහවුරු කරගන්නයි ඇහුවේ. දැන් තවත් තහවුරුයි. ස්වාමීනි අද පටන් මම තිසරණගත උපාසකෙක් සේ පිළිගන්නේ. ස්වාමීනි අද පටන් මම උතුම් පංචශීලයේ ආරක්ෂා කරන උපාසකෙක් හැටියට පිළිගන්නේ. තිසරණත් ආරක්ෂා කරන, පන්සිලුත් ආරක්ෂා කරන සදහැදී උපාසකෙක් හැටියට ශාසනය ඇසුරු කරගෙන බොහෝ පින්කම් කරමින් ඉදිරියට මං කටයුතු කරනවා කියලා සිහිපත් කළා. මේ වෙලාවේ මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයාත් තමන්ගේ විමානයෙන්ම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට පාගමනින්ම ඇවිල්ලා වන්දනා කරලා එකත් පසෙක හිටියා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිවෙච්ච ප්‍රීති වේගය නිසා මරණින් පස්සේ දෙව්ලොව ඉපදිච්ච මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා දැන් සියල්ලන්ටම පෙනිපෙනී එතනම වාසය කරනවා. කිසිම සීලයක් ගුණයක් නොතිබිච්ච දම්පින්කම් නොකරපු මට සුගතියට එන්න අවස්ථාව ලැබුණේ මේ මහා ශාස්ත්‍රඥ වහන්සේ නිසා කියන කාරණාව නොකියාම කියනවා. මට එතෙන්ටපත් වෙන්න පුළුවන්කම තිබුණා නම් මේ ඇසුරු ශාසනය ඇසුරු කරගෙන ඔබට එතෙන්ට යන්න බැරි ඇයි කියන කාරණාවත් අපිට එතනින් නැවත පසක් කෙරෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයාත් එතනම වැඩ ඉන්නකොට අදින්න පුබ්බක බ්‍රාහ්මණයට අරමුණු කරගෙන එතන රැස් වෙච්ච විශාල පිරිසක් අරබයා මේ කාරණාව ගෙනහැර දක්වමින් ධර්ම දේශනාවක් කළා. ආන්ගේ දේශනාව අවසානයේ 84000ක් තරම් ප්‍රාණීන් ධර්මාවබෝධය කළ බව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මට්ටකුණ්ඩලීට පිහිට වෙන්න වැඩම කිරීම තුල ඊතරම් සුවිශාල ප්‍රාණීන් ප්‍රමාණයකට ධර්මාවබෝධය කරවන්න හැකියාව තියෙන බව භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියා. ඒ නිසාම මට්ටකුණ්ඩලී හොයාගෙන වැඩියා. පින්නතුනි මේ පේතවත්වයේ සඳහන් වන මේ කාරණාවෙන් අපිට විශේෂයෙන් අවධාරණය කරන කරුණ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට කොයිතරම්නම් කරුණාවක් දැක්වුවාද? මොනතරම්නම් අනුකම්පාවක් තිබුණද? කරුණා ගුණයෙන් පිරිච්ච මහා අනුකම්පාවක් ඇති ඒ මහා ශාස්ත්‍රඥ වහන්සේ දවසකට දෙපාරක් මහා කරුණා සමාපatti කියන විශේෂ ඥානයට සමවැදිලා තමන්ගෙන් විශේෂයෙන් සරණක් පිහිටක් අවශ්‍ය වෙන අහිංසකයන් අසරණයන් හොයාගෙන ගිහිල්ලා පිහිට වුණා. ශ්‍රද්ධාව නැති, සිල් ගුණ නැති, මෙතෙක් පින් කරලා නැති බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ දැකීමෙන් පළමු අර ධර්ම ශ්‍රවණය කිරීමෙන් පුදුමාකාර ගෞරවයක් තමන්ගේ චිත්තසංතාන තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති කරගත්තා. නිමක් නැති දයාවක්, කරුණාවක් ඇති කරගෙන ශ්‍රද්ධාවෙන් බුදුන් සරණ ගිහිල්ලා එතන ඉඳලා බොහෝ පින්කම් කටයුතු කරගත්තා. දුගතියට යන්න හිටපු අය දුගතියෙන් විදිලා සුගතියට ගමන් කළා. පින්නතුනි මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා තමන්ගේ පියාණන් වෙච්ච අදින පුබක බ්‍රාහ්මණයට සඳහන් කළේ දෙව්ලොව එන්න මං කරගත්ත පින්කම මොකක්ද කියන කාරණාව.
ඒ බ්‍රාහ්මණය ඇහුවනේ. දානයක් දුන්නේ නැති, සීලයක් රැක්කේ නැති ඔබ කොහොමද දෙව්ලොව ආවේ කියලා. ඉතින් එතකොට ඔහොම සඳහන් කළා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සිත පහදවාගෙන ඒ ප්‍රීති වේගයෙන් අංජලි කර්ම කිරීම නිමිත්තෙන් මම දෙව්ලොව ආවා කියලා. ඉතින් ඔක බ්‍රාහ්මණයත් බුදුරජාණන් වහන්සේගෙනුත් අහනවා ස්වාමීනි එහෙම වෙන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ නැවත සඳහන් කළේ එහෙම උන කෙනෙක් මුණ ගැහිලා කතා බහ කරලා තොරතුරු දැනගෙන නේද ආවේ කියලා. පින්තුනි අපිට මොකද්ද වැටහෙන්න ඕනේ? අපි මොකද්ද මේ කාරණාවත් එක තේරුම් ගන්න ඕනේ? යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රීති වේගයක් උපදවාගෙන දසංගිලිය එකතු කරලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අදත් වන්දනා කරනවා නම් මේ ලැබෙන ආනිසංසය අස්පනා පිට මේ ජීවිතේම ලබන්න තරම් හේතු වෙන මහත් වූ ප්‍රාර්ථනාවක්. එතකොට ඔබ කල්පනා කරන්න අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොට නවරහාදී බුදුගුණ වඳිනකොට මුලින්ම සඳහන් කරන්නේ අරහං කියලා. අරහං ගුණය. බුදුරජාණන් වහන්සේ සතු සියලුම ගුණස්කන්ධයන් මෙතන නැහැ. නමුත් ඒ සියලුම ගුණයන් ආවරණය වෙන විදිහට බුදුරජාණන් වහන්සේම දේශනා කරපු පාඨයක් තමයි මේ ඉතිපිසෝ භගවා අරහං කියන පාඨය. මුලින්ම තියෙන අරහං ගුණය විස්තර කරනකොට කෙටියෙන් මෙහෙම සඳහන් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් දෑත දෝත එකතු කරගෙන පැහැදුණු සිතින් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහනවා නම් ස්වාමීනි ශ්‍රද්ධාවෙන් වැඳ වැටෙන ඒ ඕනෑම පුද්ගලයෙකුට දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් බුදුරජාණන් වහන්සේ සතු සීල සමාධි ආදී මහා ගුණයට හැකියාවක් ඇති නිසා අපි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. එතකොට ශ්‍රද්ධාවෙන් දෑත දෝත එකතු කරගෙන බැඳ වැටුණ කෙනාටත් දෙව්ලොව උපදින්න තරම් මහත් භාග්යක් ලබන්න භාග්‍යතුන් වහන්සේ සතු සීල සමාධි ආදී ගුණයට තියෙන්නේ මහ පුදුමාකාර හැකියාවක්. එමනම් මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයාත් පැහැදීමෙන් ශ්‍රද්ධාවෙන් දසංගිලි එකතු කරලා වන්දනා කළා. අපේ ධර්මයේ සඳහන් කරනවා තවත් සැඬුල් කාන්තාවක් පිළිබඳව. ඒත් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රීති වේගය නිසා මරණයෙන් පස්සේ දෙව්ලොව උපදින කෙනෙක්. එහෙනම් පින්නතුනි මෙන්න මේ කාරණාවන්ගෙන් අපිට විශේෂයෙන් තහවුරු කරනවා ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා නම් කවදාවත් ඒක අහක යන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. නිෂ්ප්‍රයෝජන ක්‍රියාවක් බවට පත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ පමණින් සත්වයා සුගතියේ උපද්දවනවා නම් ඒ මහා භාග්‍යතුන් වහන්සේ කොයිතරම් ගුණවත්ද? කොයිතරම් සිල්වත්ද? අපි ගාව තියෙන ගුණයක් ගැන මෙතන කතා කරලම නෑනේ. භාග්‍යතුන් වහන්සේගේ ගුණයටයි ඒ දේ කරන්න පුළුවන්. අපි සුගතියේ යවන්න තරම් භාග්‍යතුන් වහන්සේ සතු සීලස්කන්ධය ප්‍රබලයි. සමාධි ස්කන්ධය එහෙමයි. වන්දනා කළ මාත්‍රයෙන් චිත්ත ප්‍රීතිය ඇති කරගත්ත පමණින්
සත්වයා සුගතියට යොමු කරවන්න තරම් මේ කුසල කර්මයේ බලවත් නම් පිනතුනි අපි කුමක් සඳහා නොඇඳ ඉන්නවද? එදා බුදුරජාණන් වහන්සේට වැඳලා විතරද ඒ ආනිසංසය ලබන්න පුළුවන් වුණේ? තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේචිත්තේ සමම්පලං. අදත් මනාව සිත පිහිටවලා යම් කෙනෙකුට පුළුවන් නම් වන්දනා කරන්න ඒ පුද්ගලයා රැස් කරගන්නේ නිමක් නැති අසීමාන්තික මෙවන් කුසල කර්මයක්. හැබැයි හිතේ පැහැදීම අවශ්‍යයි. ශ්‍රද්ධාවෙන්ම වන්දනා කළ යුතුයි. අනුන් කරනවට නෙමෙයි, කළ යුතු නිසා නෙමෙයි, ඇතුළට ආව නිසා නෙමෙයි, හැඟීමෙන්ම ඒ කාරණාව යෙදෙන්න ඕනේ. මනාව සිත පිහිටවන්න පුළුවන් නම් අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේට දන් දුන්නා වගේ වන්දනා කළා වගේ මහා කුසල් ලැබෙනවා. එතකොට හිත පිහිටවනවා නම් කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ ජීවමානයි කියලා හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපට මහා පරිනිර්වාණ සූත්‍රයේ පළවෙනි අවවාදයෙන් මේ කාරණාව පැහැදිලි කළා. මහණෙනි, නුඹලාට පෙළවදන් දේශනා කළ නුඹලාගේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා කරන්න එපා කියලා. ඒ කාරණාවෙන්ම කියවෙන්නේ භාග්‍යතුන් වහන්සේ තාම වැඩ ඉන්නවා වගේ. එවනම් මුලින් මතක් කළා. ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ජේතවනාරාමේ සුගන්ධ කුටියට ගිහිල්ලා වන්දනා කරන්න ඔබට අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ ලැබුණා නම් ඔබ හිතන්න මං ඒ රශ්මි වලල්ල ඇතුළට ගිහිල්ලා කොහොමද වඳින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න භූමිය ඇඹදලා පිරිසිදු කරගන්න අවස්ථාවක් ලැබුණා නම් ඒ කාරණාවට එයින් පස්සෙත් කාරණාව දැනගත්තට පස්සෙත් පසුබට වෙනවද කියලා හිතලා බලන්න. කෙසේ වෙතත් අපි සඳහන් කරමින් හිටියේ මනාව සිත පිහිටවාගෙන ජීවමාන බුද්ධ සංඥාව ඇති කරගෙන අදත් විහාරගිය ඇතුළට ගිහිල්ලා වඳින්න. අදත් චෛත්‍ය මළුවට ගිහිල්ලා වඳින්න. අදත් බෝධින් වහන්සේ ළඟ වන්දනා කරන්න. ආන් ඒ වන්දනාව කවදාවත් අහක යන එකක් නෙමෙයි. චිත්ත ප්‍රීතියෙන් යුක්තවම කරන්න. සත්තා ගච්ඡන්තු සුග්ගතින්. සත්වයා ඒකාන්තයෙන් සුගතිය උපද්දවනවා. මට්ට කුණ්ඩලී ජීවමානවම බුදුරජාණන් වහන්සේ දැක්කා. අපිත් දකින්න ඇති මතක නැති වුණාට. නමුත් දේශනා කළා ජීවමාන බුදුරජාණන් වහන්සේ යම්සේ වැඩ හිටියද, ජීවමාන බුදුරජාණන් වහන්සේට සදහැවතුන් යම්සේ අපෝපස්ථාන කළාද, ආන්ගේ ශ්‍රද්ධාව, ආන්ගේ ගෞරවය පෙරදරි කරගෙන සෑමලුවට බෝමලුවට විහාර මන්දිරයට ඇතුල් වෙලා සදහැ සිතින්ම වන්දනා කරන්න. සදහැ සිතින්ම කරන පූජාව කරන්න. වැඩ ඉන්නව නම් කොහොමද කරන්නේ? ඒ විදිහටම කරන්න. ආන් එදාට තමයි මහත්ඵල මහානිසංසදායක කුසල් ලබා ගන්න පුළුවන් වෙන්නේ. සම්මා සම්බුද්ධ ශාසනයක ශ්‍රේෂ්ඨත්වය මනවින්ම අවබෝධ කරගන්න තියෙන හොඳම අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ නිමක් නැති අනන්ත ගුණයේ බලය අවබෝධ කරන්න තියෙන හොඳම වෙලාවක්. දෑත දෝත එකතු කරලා ශ්‍රද්ධාවෙන් වැඳ වැටුණ පුද්ගලයාටත් අප්‍රමාණ දිව්‍ය මානසික සැප සම්පත් උදා කරලා දෙන්න තරම් ඒ මහා ගුණස්කන්ධයට හැකියාවක් තියෙනවා නම්, ඒ මහා ගුණ කදම්බය අරමුණු කරගෙන වන්දනාමාන කිරීමේ හැකියාවක් තියෙනවා නම්, මොකටද පසුබට කියන කාරණාව හිතලා ඔබත් අදම ජීවමාන සංඥාව ඉස්මතු කරගෙන භාග්‍යතුන් වහන්සේ උදෙසා කළ යුතු හැම කාර්යයක්ම මුදුන්පත් කරගෙන ඔබ විසින් ඔබට යහපතක් කරගන්න කියන කාරණාව සිහිපත් කරමින්
ධර්ම දේශනාව නිමා කරනවා. එවන් වූ ශ්‍රද්ධාවක් හිතේ පෙරටු කරගෙන ඒ ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරමින් සුගතියෙන් සුගතියට ගිහිල්ලා සංසාරයෙන් එතර වෙන තැනට පාර හදාගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා. මේ උතුම් ධර්ම දේශනාව ඔබ වෙනුවෙන් දේශනා කරවන්න ප්‍රඥා නාලිකාව තුළින් දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා පන්නිපිටිය පැලැන්වත්ත ශ්‍රී විජය මාවතේ අංක 436/3 ලිපිනෙහි පදිංචි නිමලා කලන්සූරිය මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා. මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ කුසල් සම්භාරය මීට වසර 6කට පමණ පෙර පරලෝ සැපත් වූ වෛද්‍ය ගුණතිස්ස කලන්සූරිය ස්වාමි පුරුෂයාට, පියතුමන්ට, ඒ වගේම වසර 37කට පෙර වියෝ වූ ගාල්ලේ පෝද්දල මේදාහි විසූ වෛද්‍යාචාර්ය ඩී.ජේ. ජයසේකර පියතුමාටත්, ඩී.ජී. බන්දුමති ආදරණීය මෑණියන්ටත්, ගාල්ලේ මීපාවල විසූ පරලෝ සැපත් වුණ බෙන්ජමින් කලන්සූරිය පියතුමාටත්, ලැසිනෝනා ගොඩවත්ත මෑණියන් ඇතුළු පරම්පරාගත පරලෝ සැපත් වුණ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත්, රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වී ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සුජීවත්ව සිටින සහෝදර සහෝදරීන්ද, දූපුතුන්ද, ලේලිවරුන්, මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් තමන් කලාක්ෂේ මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. දහම් ඇස පාදන දේශකයන්න් වහන්සේටත් බුදු සසුන රැකගැනීමෙන් ලෝවැසියන් යහමගට යොමු කරන සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලාටත් ඉක්මන් භවයකදීම නිවන් සුව ලැබීම පිණිස මේ කුසලය හේතු වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වෙන්න ඔබ සියලු දෙනාටම වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. රාගක්ඛයෝ නිබ්බානං